දහවල් 12:45. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉනෝකා බ්‍රෝහිය, ප්‍රකාශය මధుභාෂිනී කිරියල්ල. රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස 65 දක්වා වැඩි කිරීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කෙරේ. ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ දැවැන්ත වැඩපිළිවෙලක්. රට ආයෝජන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ අවශ්‍යතාව විපක්ෂය පෙන්වා දෙයි. මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් හා නිත්‍ය ණය පහසුකම් අනුපාතික වෙනස් කෙරේ. එන්නත්කරණය තුළින් ජනතාව බේරා ගැනීමට ජනාධිපතිතුමා දූරදර්ශීව ක්‍රියා කළ බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක ස්වාමින් වහන්සේ පවසති. මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින කොවිඩ් වැළඳුණු දරුවන් සඳහා විභාග මධ්‍යස්ථාන 108ක්. දකුණු කොරියානු කතානායකවරයා සිව් දින නිල සංචාරයක් සඳහා දිවයිනට. ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා රාජ්‍ය සේවකයෙකු ලෙස ඉටු කරන සේවය මහා සංඝරත්නයේ පැසසුමට. විදෙස් මුදල් තොගයක් සමග පුද්ගලයන් 5 දෙනෙකු කටුනායකදී අත්අඩංගුවට. සුනාමියෙන් හානියටපත් ටොංගා රාජ්‍යයට විදේශාධාර. ප්‍රවීණයන්ගේ ක්‍රිකට් තරගාවලිය ඕමානයේදී අද ආරම්භයි. රජයේ සේවකයන් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 65 දක්වා වැඩි කිරීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කෙරේ. ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම චක්‍රලේඛයට අනුව මේ වසරේ ජනවාරි මාස 1 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවකයන්ගේ අනිවාර්ය විශ්‍රාම යා යුතු වයස් සීමාව අවුරුදු 65 ලෙස සංශෝධනය කර ඇත. එමෙන්ම වයස අවුරුදු 55 සම්පූර්ණ වූ පසු හෝ ඉන්පසුව රජයේ ඕනෑම සේවකයෙකුට විශ්‍රාම යා හැකි බව එහි සඳහන් කර ඇත. ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳව සභාව කල් තැබීමේ විවාදය දෙවැනි දිනටත් පාර්ලිමේන්තුවේදී අද පැවැත්වේ. රජය වෙනුවෙන් විවාදය ආරම්භ කළ සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා ජනාධිපතිතුමා අනුගමනය කළ ක්‍රියාමාර්ග නිසා කොවිඩ් ව්‍යාප්තිය කළමනාකරණය කර ගැනීමට හැකි වූ බව පැවසීය. සියලු ශේෂ්ත්‍ර ගිලගත් මෙම වෙසනෙන් පළමුව ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට පියවර ගැනින. මීට මුහුණ දීම සඳහා වග සංග්‍රාමයක් දැනටම ආරම්භ කර ඇතැයි ඔහු පැවසීය. ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකාව කෙරෙහි විශ්වාසය තබා තිබේ. විදෙස් රටවල් ශ්‍රී ලංකාවට සහාය වීමට ඉදිරිපත් වී සිටී. වසර ගණනාවක් පැවති ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීමට රජය රුපියල් බිලියන 30ක විශාල මුදලක් වෙන් කර ඇතැයි අමාත්‍යවරයා පැවසීය. නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ කාර්යය සිදු කෙරේ. එය පාර්ලිමේන්තුවට මෙන්ම ජනතාවටත් ඉදිරිපත් කරන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කර ඇත. ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ දැවැන්ත වැඩපිළිවෙලක් දැන් ක්‍රියාත්මකයි. කොවිඩ් වැසනේ හමුවේ පීඩාවටපත් ජනතාවට සහන පැකේජයක් ලබා දීමට රජය රුපියල් බිලියන 229ක් වැය කළේය. ලොවම මුහුණ දෙන මේ අර්බුදේ අලුත් ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වෙන්න, අලුත් දොරටුවලට රට ඉදිරියට ගෙන යන්නට මේ ඉදිරිපත් කර තිබෙන වැඩපිළිවෙල සතුටුමත් කරන්න සියලු දෙනා සහාය වෙනු ඇතයි කියලා මම ඉතාම ඕනෑකමින් සඳහන් කරන්නට ඕනේ. පිට ආධාර වගේම අපේ විදේශ ණය තිබෙන චීනය, ජපානය, ඒ වගේම ඉන්දියාව, අනිකුත් රටවල්, අනිකුත් ජාත්‍යන්තර ආයතන සමග මිත්‍රත්වයෙන් අපි කටයුතු කරනවා. අපි කිසිම ආයතනයක් සමග මිත්‍රත්වයෙන් අපේ සාකච්ඡා වාරාත ඇල්ල නැහැ. ශ්‍රී ලංකාවට IMF එකේ සමාජිකයෙක් ඇටෙට ලැබෙන්න තිබෙන ආධාර මේ අරමුදකාරී දේවල් වලදී ලබා දෙන ආධාර ලබා දීලා තිබෙනවා. ලෝක බැංකුව ලබා දෙන ආධාර ලබා ගැනීම සඳහා අපි වැඩ කටයුතු කරනවා. ජපානය, ඉන්දියාව, විශ්වවිශේෂයෙන් ඉන්දියාව හා චීනය ඒ ආධාර ලබා දෙමින් තිබෙනවා. මෙහිදී කතා කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වත්මන් රජය බිහි වූ පදනම ජාතික ආරක්ෂාව බව ප්‍රකාශ කළේය. ඒ අනුව මිලිටරි ආරක්ෂාව, සෞඛ්‍ය ආරක්ෂාව, ආර්ථික ආරක්ෂාව හා දේශපාලන ආරක්ෂාව යන සියලු අංශවල ඉලක්ක සපුරාලීමට රජය අසමත් වී ඇතැයි ඔහු පැවසීය. 2019 සිට විරැකියා ප්‍රතිශතය වැඩි වී ඇත. කම්කරු ප්‍රජාවගේ සහභාගීත්වය අඩුවීමෙන් අපනයන කඩා වැටී තිබේ. සංචාරක ක්ෂේත්‍රයේ යලි වර්ධනය වීම පිළිබඳව සතුටු වන බව ප්‍රේමදාස මහතා පැවසීය.
රට ආර්ථික අනාරක්ෂිතභාවයෙන් ගොඩගැනීමට ආයෝජන කේන්ද්‍රස්ථානයක් කළ යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. විවිධ රටවල් වල බල අරගලවල ගොදුරක් බවට පත් වෙලා අපේ මාතෘ භූමිය භූදේශපාලනයේ කෙලිබිමක් බවට පත් වෙලා භූදේශපාලනයේ පරාදීසියක් බවට පත් වෙලා අපි හැමෝම දන්නවා ජනාධිපතිවරණයේදී එදා පොරොන්දු වුණා සෞභාග්‍ය ලන්තය. නමුත් අද රටේ නිර්මාණය වෙලා තිබෙන්නේ වෙන්දේසි ලන්තය. රට පුරාවටම තිබෙන රාජ්‍ය සම්පත රාජ්‍ය දේපල මහජන සම්පත මහජන දේපල කුණු කොල්ලෙට විදේශිකින්ට විකුණලා අද යනවා ලෝකේ වටේ ඩොලර් හිඟමනේ. මං අහන්න කැමතියි ගරු කතානායකතුමනි. ඩොලර් හිඟමනේ යෑම දේශප්‍රේමීත්වයද? ඒකද දේශාලය? මේ අතර පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවේ සමාජික මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනය කතානායකවරයා පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කළේය. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ශ්‍රී ලංකා මහබැංකුවේ මුදල් මණ්ඩලය 2022 වසරේ පළමු මුදල් ප්‍රතිපත්ති විවරණය ප්‍රකාශයට පත් කරයි. එහිදී ශ්‍රී ලංකා මහබැංකුව ආර්ථික ස්ථායීතාව තහවුරු කිරීම සඳහා තීරණ කිහිපයකට එළඹ තිබේ. ඒ අනුව ප්‍රතිපත්ති පොලි අනුපාත හෙවත් නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 5.5% දක්වාත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 6.5% දක්වාත් ඉහළ නංවා තිබේ. කොවිඩ් 3 වෙනි රැල්ල සඳහා සිදු වූ තාවකාලික පසුබෑම හමුවේ 2021 වසරේදී ආර්ථිකය 1.5%කින් පමණ සංකෝචනය විය. ඉන්පසු ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබේ. මේ වසරේදී ආර්ථික වර්ධනය 5% පමණ මට්ටමක පවතිනු ඇතැයි මහබැංකුව විශ්වාසය පළ කරයි. මෙහිදී අදහස් දැක් වූ අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ප්‍රකාශ කළේ විවිධ පාර්ශව විවිධ යෝජනා සිදු කළත් එම යෝජනා පිළිබඳව සෑම පාර්ශවයකින්ම විමසා බැලිය යුතු බවයි. ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී සිදුවිය හැකි බලපෑම පිළිබඳව අධ්‍යයනය කළ යුතුය. ඇතැම් යෝජනා මතු පිටින් යහපත් ලෙස පෙනුනද ඉන් දැඩි බලපෑම් එල්ලවිය හැකි බව ඔහු පැවසීය. මහාවිහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ 72 වැනි උපසම්පදා පුණ්‍යෝත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් වැලිවේරිය නාරංවල ශ්‍රී සුමන කීර්ති පිරිවෙන් මූල මහා විහාරස්ථානයේදී ඊයේ පස්වරුවේ පැවැත්වින. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ උපසම්පදා පුණ්‍යෝත්සවය වසරකට දෙවරක් දිවයිනේ තෝරාගත් ප්‍රදේශයකදී සිදුවේ. මෙවර පුණ්‍ය කර්මය ශ්‍රී සුමන කීර්ති මූල මහා විහාරස්ථානයේදී පසුගිය 14 වෙනිදා ආරම්භ වූ අතර එය සෙනසුරාදා දක්වා පැවැත්වේ. එම කාලය තුළ භික්ෂූන් වහන්සේ 500 නමක් බියගම කල්යාණී නදිය උදක්කුකේප සීමා මාලකයේදී උපසම්පදා ලබති. මෙහිදී මහා සංඝරත්නයේ 5 නමක් වෙත ගෞරව නාම සන්නස්පත්‍ර ප්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල නායක ස්වාමීන් වහන්සේ උත්සව සභාව අමතමින් සඳහන් කළේ එන්නත ලබා දී කොවිඩ් වසංගතයෙන් ජනතාව බේරා ගැනීමට ජනාධිපතිතුමා දූරදර්ශීව ක්‍රියා කළ බවයි. මේ අතර බියගම ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ ඉදිකළ නව ඇත්පවුර සහිත ප්‍රධාන වාහල්කඩ ජනාධිපතිතුමා ඊයේ විවෘත කළේය. දකුණු ආසියාවේ විශාලතම බුදු පිළිමය මෙම විහාරස්ථානයේ ඉදිකිරීමට සැලසුම් කර තිබේ. විහාරාධිපති පූජ්‍ය බෙලිගල අමරසිරි ස්වාමින් වහන්සේ එහි අනුරුවක් ජනාධිපතිතුමා වෙත ප්‍රදානය කළහ. මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2943කදී ලබන සෙනසුරාදා පැවැත්වේ. සිංහල මාධ්‍යෙන් 2,55,062 දෙනෙක් ඊට පෙනී සිටිති. දෙමළ මාධ්‍යෙන් පෙනී සිටින සිසුන් සංඛ්‍යාව 85,446ක් බව විභාග කොමසාරිස් ජෙනරාල් LMD ධර්මසේන මහතා පවසයි. විභාගය සඳහා අමතර මධ්‍යස්ථාන 108ක් කොවිඩ් වැළඳුණු දරුවන් වෙනුවෙන් සූදානම් කර ඇතැයි හෙතෙම කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය. විභාගයට පෙනී සිටින දරුවන්ට ඒ සඳහා සූදානම් වීම සම්බන්ධයෙන් කරුණු දක්වන විභාග කොමසාරිස් ජෙනරාල්වරයා.
ශිෂ්‍යත්ව විභාගය සඳහා සූදානම් වන දරුවන්ට ලංකාවම මේ වෙලාවේ අවධානය යොමු කරලා ඒ විභාග සංවිධාන කටයුතු සහ නියමිත වේලාවට ප්‍රශ්න පත්‍රය ලබා දීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. දරුවන්ට තව පණිවිඩයක් දෙන්න ඕන. ඔබ නැවත වතාවක් මම කියන්නේ සැහැල්ලුවෙන් මේ දවස් දෙක තුන ඉඳලා මේ විභාගෙට ඉතාම හොඳින් මුහුණ දෙන්න. ඒ සඳහා ඔබට ශක්තිය ලැබෙනවා. ස්වභාව ධර්මයෙන්, විශ්ව ශක්තියෙන් සියලුම දෙනාගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා මේ සියලුම දේන් ඔබට විශාල ශක්තියක් ලැබෙනවා. ඉතින් අපේ දූල පුතාලා සුබපතනවා මේ විභාගයට ඉතාම හොඳින් පෙනී සිටින වාසනාව, ධෛර්ය ශක්තිය ලැබේවා කියලා. මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඉලක්ක කරගනිමින් දෙමාපියන්ට සහ ගුරුවරුන්ට අදාළ වන පරිදි විශේෂ සාකච්ඡාවක් අද පස්වරු 3 සිට පස්වරු 5 දක්වා සිංහල ස්වදේශීය සේවය ඔස්සේ ප්‍රචාරය කෙරේ. විභාග කොමසාරිස් ජෙනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා ඊට සහභාගී වෙයි. 0112 68 24 11 යන දුරකථන අංකය ඔස්සේ අසන්නන්ට අදහස් සහ ගැටලු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබේ. නව ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා රට වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටු කළ රාජ්‍ය නිලධාරියෙකු බව කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජී ස්වාමීන් වහන්සේ පවසති. රාජ්‍ය සේවය තුළින් ජනතාවට තවදුරටත් මනා සේවයක් ඉටු කිරීමට ඔහුට හැකිවනු ඇතැයි උන්වහන්සේ ප්‍රකාශ කරති. එම විහාරස්ථානයේ වෙත ඊයේ පැමිණි ගාමිණී සෙනරත් මහතා ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජී ස්වාමීන් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගත්තේය. එහිදී අනුශාසනාවක් කරමින් උන්වහන්සේ මේ බව පැවසූහ. ශ්‍රී ලංකාවේ සිට විදේශ රටවලට විදේශ මුදල් ජාවාරමක නිරත වූ පුද්ගලයෝ 5 දෙනෙක් අත්අඩංගුවට ගැනිති. ශ්‍රී ලංකා රේගුවේ මද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් දීර්ඝ කාලයක සිට සිදු කළ විමර්ශනයකට අනුව ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත. කාන්තාවන් 3 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 2 දෙනෙකු මෙම ජාවාරම සිදු කර තිබේ. ඔවුන් එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයකින් ඩුබයි බලා යාමට සූදානම්ව සිටියදී රේගු නිලධාරීන් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන්ගේ ගමන්මලු පරීක්ෂා කිරීමේදී සූක්ෂම ලෙස සඟවා තිබූ විදේශ මුදල් තොගයක් හමු වී තිබේ. ඇමරිකානු ඩොල 22,300ක්, යුරෝ 63,500ක්, ස්ටර්ලින් පවුම් 8,725ක්, සෞදි රියාල් 2,92,000ක් හා ඩිරම් 75,000ක් එහි අඩංගු විය. මෙම මුදල්වල ශ්‍රී ලංකීය වටිනාකම රුපියල් මිලියන 42කට ආසන්න වෙයි. දිවයිනේ කිසිදු ප්‍රදේශයක විදුලිය කප්පාදුවක් අද සිදු නොකරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක අතිරේක සාමාන්‍ය අධිකාරී ඇන්ඩ්‍රූ නවුමින් මහතා පවසයි. ඉන්ධන නොමැතිවීමෙන් අක්‍රිය වූ කෙළනිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රය සඳහා අවශ්‍ය ඉන්ධන ඊයේ රාත්‍රියේ ලැබී තිබේ. ඉන්ධන මෙට්‍රික් ටොන් දසදහසක් විදුලි බල මණ්ඩලයට ලබා දීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවරගෙන තිබේ. එම ඉන්ධන දින 8කට ප්‍රමාණවත් බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරයි. මේ අතර නොරොච්චෝලේ බලාගාරයේ දෝෂ සහිත විදුලි ජනන යන්ත්‍රයක් අලුත් වැඩියා කිරීම සඳහා චීන විශේෂඥයින් 2 දෙනෙකු දිවයිනට පැමිණ ඇත. විදුලි ජනන යන්ත්‍රය අලුත් වැඩියා කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දෙමින් සිටින බවත් එහි ක්‍රියාකාරීත්වය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට හැකිවනු ඇති බවත් ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරයි. මීළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. දකුණු කොරියානු කතානායක පාක් බියොන් සිං මහතා ප්‍රමුඛ 18 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් සිව් දින නිල සංචාරයක් සඳහා ඊයේ රාත්‍රී දිවයිනට පැමිණියහ. අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී එම පිරිස පිළිගනු ලැබිය. මෙම සංචාරයේදී දකුණු කොරියානු කතානායකවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් හමුවීමට නියමිතයි. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්තිය හඬ අවධානය පිණිසයි. හැටන් නගරයේ මාළු මිලගණන් ඉහළ යාමෙන් පාරිභෝගිකයෝ දැඩි අසීරුතාවයකට පත්ව සිටිති. එළවලු මිලගණන් ඉහළ යාම හමුවේ හැටන් හා ඒ අවට වතු ආශ්‍රිත ජනතාව වැඩි වශයෙන් මාළු පරිභෝජනයට යොමු විය.
එකවරම මාළු මිල ගණන් ඉහළ යාම නිසා තමන්ට අසිරිතාවලට මුහුණ දීමට සිදුවී ඇතැයි එම ජනතාව පවසති. මේ සම්බන්ධයෙන් මත්ස්‍ය වෙළෙන්දන්ගෙන් විමසූ විට ඔවුන් ප්‍රකාශ කළේ මේ දිනවල වෙළඳපොලේ මත්ස්‍ය ඉල්ලුම ඉහළ ගොස් ඇති බවයි. ඒ හේතුවෙන් මිල ගණන්ද ඉහළ ගොස් ඇතැයි ඔවුහු පවසති. විදෙස් පුවත් සුනාමි වෙසනයට මුහුණ දුන් ටොංගා රාජ්‍යයට ආධාර රැගත් නවසීලන්ත සහ ඔස්ට්‍රේලියානු ගුවන් යානා සහ නෞකා එම රාජ්‍යයට ළඟා වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ටොංගා රාජ්‍යයේ ප්‍රධාන ගුවන් තොටුපළේ දහවන පතේ පුරා විසිරී පවතින ගිනි කන්දේ අලු ඉවත් කිරීම සඳහා 100 ගණන් සේවකයෝ යොදවනු ලැබ සිටිති. ඊකුත් සෙනසුරාදා මුහුදු පත්ලේ පුපුරා ගිය ගිනි කන්ද හේතුවෙන් ඇති වූ සුනාමි තත්ත්වය නිසා ටොංගා රාජ්‍යයේ පුද්ගලයෝ 3 දෙනෙක් මිය ගියහ. එහි සංනිවේදන කටයුතුද මුළුමනින්ම ඇනහිට තිබේ. ප්‍රතිජීවක ඖෂධවලට ප්‍රතිරෝධී බැක්ටීරියා හේතුවෙන් ඇති වූ ආසාදන වලින් 2019 වසරේදී ලොව පුරා මිලියන 1.2කට වැඩි පිරිසක් මිය ගොස් ඇතැයි අධ්‍යයනයකින් හෙළිවේ. මෙය ඒඩ්ස් හෝ මැලේරියාව නිසා වාර්ෂිකව සිදුවන මරණ සංඛ්‍යාවට වඩා ඉහළ අගයක් ගනී. මෙම මරණවලින් වැඩි සංඛ්‍යාවක් වාර්තා වන්නේ ලොව දිලිඳු රටවලිනි. ප්‍රතිජීවක ඖෂධ සෑම කෙනෙකුගේම සෞඛ්‍යයට තර්ජනයක් බව එම අධ්‍යයනයෙන් පෙන්වා දී තිබේ. අලුතින් ඖෂධ භාවිත කිරීමේදී වැඩි අවධානයක් යොමු කළ යුතු වෙයි. වෙළඳපොලේ පවතින ඖෂධද වඩාත් ඥානාන්විතව භාවිත කිරීමෙන් ආරක්ෂාව සලසා ගැනීමට හැකිවනු ඇතැයි එම අධ්‍යයනයෙන් ප්‍රකාශ කර ඇත. සුළු ආසාදන සඳහා ප්‍රතිජීවක ඖෂධ භාවිත කිරීම නිසා ඒවා බරපතල ආසාදනවලට යොදා ගැනීමේ අඩු ඵලදායීතාවක් ඇති කරන බවද හෙළි වී ඇත. කොවිඩ් හේතුවෙන් බ්‍රිතාන්‍යයට පැන වූ සීමා ලිහිල් කිරීමට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා තීරණය කරයි. රෝගීන් වාර්තාවීම පහත වැටීම සැලකිල්ලටගෙන මෙම පියවරගෙන තිබේ. කොවිඩ් වෛරසය සමග ජීවත්වීම සඳහා දිගුකාලීන උපාය මාර්ගයක් හඳුන්වා දීමටද අග්‍රාමාත්‍යවරයා අපේක්ෂා කරයි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. නිවසේ පරිභෝජනයේදී බ්ලෙන්ඩරයක් හෝ සැකසූ හා පිටිකල පොල්කිරි භාවිතා කර නාස්තිය අවම කරගන්න. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය සඳහා විමසන්න. 19/28 නාස්තිය අඩු කරගන්න, ආදායම වැඩි කරගන්න. මේ ඔක්කොම පොල් අකුරෙන් ලියාගන්න. පොල් පර්යේෂණ ආයතනයේ පණිවිඩයක්. රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දකුණු ඉන්දියාව බංග්ලාදේශය සහ මාලදිවයින දක්වා ඍජු ගුවන් ගමන් ලබන 29 වෙනිදා සිට ආරම්භ කිරීමට නියමිතයි. ඊට අමතරව අභ්‍යන්තර ගුවන් ගමන්ද ආරම්භ කෙරේ. ඒ අනුව ඉන්දියාව සහ මාලදිවයින පදනම් කර ගනිමින් ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමට ගුවන් සමාගම් දෙකක් දැනටමත් කැමැත්ත පළ කර තිබේ. මීට අමතරව ඉහළ ආදායම් ලබන්නන් ඉලක්ක කර ගනිමින් පෞද්ගලික ජෙට් යානා ශ්‍රී ලංකාවට ගෙනීම ප්‍රවර්ධනය කෙරේ. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. නිවසේ පරිභෝජනයේදී බ්ලෙන්ඩරයක් හෝ සැකසූ හා පිටිකල පොල්කිරි භාවිතා කර නාස්තිය අවම කරගන්න. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය සඳහා විමසන්න. 19/28 නාස්තිය අඩු කරගන්න, ආදායම වැඩි කරගන්න. මේ ඔක්කොම පොල් අකුරෙන් ලියාගන්න. පොල් පර්යේෂණ ආයතනයේ පණිවිඩයක්. ක්‍රීඩා පුවත්. ප්‍රවීණයන්ගේ ක්‍රිකට් තරගාවලිය ඕමානයේදී අද ආරම්භයි. තරගාවලිය 29 වෙනිදා දක්වා පැවැත්වේ. හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකින් වන සනත් ජයසූරිය, තිලකරත්න ඩිල්ෂාන්, මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස්, උපුල් තරංග, රොමේෂ් කළුවිතාරණ හා නුවන් කුලසේකර යන ක්‍රීඩකයෝ මීට සහභාගී වෙති. මෙම තරගාවලියේදී ආසියානු ප්‍රවීණයන්ගේ කණ්ඩායමේ පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා කටයුතු කරයි. වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම මුහුණ දෙන මීළඟ තරගය බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග ශාන්ත කිඩ්ස් ක්‍රීඩාංගණයේදී හෙට පැවැත්වේ. මෙය ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන මූලික වටේ අවසන් තරගයයි. එම තරගයේ ජයග්‍රහණය කළහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටේට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමි වේ. එසේ නොවුනහොත් දල ලකුණු ලබා ගැනීමේ වේගය අනුව ඉදිරියෙන් සිටින කණ්ඩායම් දෙක ඩී කොටසින් ඊළඟ වටේට සුදුසුකම් ලබයි.
ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. විමෙන් ඉන් මැනේජ්මන්ට් ආයතනය 11 වෙනි වරටත් පැවැත් වූ ශ්‍රී ලංකාවේ හා මාලදිවෙනෙහි විවිධ ක්ෂේත්‍රයන්හි ඉහළම කාන්තා වෘත්තිකයන් 50 දෙනා සඳහා වූ සම්මාන උළෙලේදී බැංකු ක්ෂේත්‍රයේ ඉහළ වෘත්තීමය වනිතා සම්මානය ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති කේශිලා ජයවර්ධන මහත්මිය හිමි කරගෙන තිබේ. ලෝක බැංකු සමූහයේ සහ ඔස්ට්‍රේලියානු රජයේ සමාජික IFC ආයතනය හා ඒකාබද්ධව මෙම උළෙල සංවිධානය කර තිබුණි. සම්මාන උළෙල කොළඹ ශැංග්‍රීලා හෝටලේදී පසුගියදා පැවැත්වින. ශ්‍රී ලංකාවේ සංවර්ධන බැංකුව ද්විත්වයක සභාපතිනිය ලෙස දශකයකට අධික අත්දැකීම් සම්භාරයකට උරුමකම් කියන ජයවර්ධන මහත්මිය මෙරට බැංකු ක්ෂේත්‍රයෙහි නම් දැරූ ප්‍රචලිත චරිතයකි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone, සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට මවුන්ටන් බයික් 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 දෙසැම්බර් 31 දක්වා NSB U Trust තරහ අවමය වරකට ඇමරිකානු ඩොලර් 100ක් හෝ ඊට සමාන ඕනෑම විදේශ මුදලක් 3 වතාවක් එවන්න. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. කොමර්ෂල් බැංකුව නැවතවරක් LMDCAහි ඉහළම ශ්‍රේණිගත බැංකුව බවට පත්වී තිබේ. අඛණ්ඩව 28 වෙනි වරටත් මෙම ලැයිස්තුවේ හොඳම ආයතනික දැවැන්තීන් 10 දෙනා අතරට පැමිණීමට එම බැංකුවට හැකි වී ඇත. එමෙන්ම එම ශ්‍රේණිගත කිරීම මුල්වරට ප්‍රකාශයට පත් කළ 1993-94 වසරේ සිට කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ ඉහළම සමාගම් 10 අතර පැවතීම විශේෂත්වයකි. මෙරට පුද්ගලිකංශයේ විශාලතම බැංකුව වන කොමර්ෂල් බැංකුව 2020-21 සඳහා LMDCAහි සියලු ආයතන අතරින් වත්කම් අනුව සමස්තයක් ලෙස ප්‍රථම ස්ථානයේද ලාභය අනුව දෙවන ස්ථානයේද හිමි කරගෙන ඇත. කොටස් හිමියන්ගේ අරමුදල් අනුව දෙවන ස්ථානයටත් ආදායම අනුව හතරවන ස්ථානයටත් පත්වෙමින් බැංකුවේ ශක්තිය යළි තහවුරු කර ගැනීමට සමත්ව ඇත. ආර්ථික පුවත් ආවරණය අයියෝ ආද අප්පා මේ යන්නේ නෑනේ මේ ඔය වසන්තයි යන්නේ ඇයි මල්ලි මොකද හදිස්සිය නෑ ඉතින් සල්ලි තමයි හදිස්සිය ඇත්තද හැබැයි සල්ලි හදිස්සි වුණාට මල්ලි හදිස්සි වෙන්න එපා ඕනම LOLC ෆයිනෑන්ස් ශාඛාවක 3 wheeler එකේ පොත තියලා එවලේම සල්ලි ගන්න LOLC ෆයිනෑන්ස් වීල් පොතට කෑෂ් වීල් පොතට ඉවිලෙම කෑෂ් අතට කාලගුණ වාර්තාව දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකිය. ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර යලි සිරස්තල. රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස 65 දක්වා වැඩි කිරීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කෙරේ. ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ දැවැන්ත වැඩපිළිවෙලක්. රට ආයෝජන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ අවශ්‍යතාව විපක්ෂය පෙන්වා දෙයි. මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් හා නිත්‍ය ණය පහසුකම් අනුපාතික වෙනස් කෙරේ. එන්නත්කරණය තුළින් ජනතාව බේරා ගැනීමට ජනාධිපතිතුමා දූරදර්ශීව ක්‍රියා කළ බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක ස්වාමින් වහන්සේ පවසති. මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින කොවිඩ් වැළඳුණු දරුවන් සඳහා විභාග මධ්‍යස්ථාන 108ක්. දකුණු කොරියානු කතානායකවරයා සිව් දින නිල සංචාරයක් සඳහා දිවයිනට. ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා රාජ්‍ය සේවකයෙකු ලෙස ඉටු කරන සේවය මහා සංඝරත්නයේ පැසසුමට. විදෙස් මුදල් තොගයක් සමග පුද්ගලයන් 5 දෙනෙකු කටුනායකදී අත්අඩංගුවට. සුනාමියෙන් හානියටපත් ටොංගා රාජ්‍යයට විදේශ ආධාර.
ප්‍රවීණයන්ගේ ක්‍රිකට් තරගාවලිය ඕමානයේදී අද ආරම්භේ. දිවා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට බලාපොරොත්තු වන්න.